සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්තුනි අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි දේශනා කරපු ජීවිත යථාර්ථයෙන් බිඳක් ගැටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් දේශනාව මේ ආකාරයෙන් ඔබත් ශ්‍රවණය කරලා ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා යොහාන් චතුරංග මහත්මයා, සෙව්වන්දි දිනූෂානි මහත්මිය සහය පවුලේ සෑම සියලු දෙනෙක් විසින්ම අප්‍රේල් මාස 21 වන දිනට ජන්මදිනයේ යෙදෙන සෙව්වන්දි දිනූෂානි මහත්මියටත් ස්වාමි පුරුෂයා වන යොහාන් චතුරංග මහත්මයාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් මූලික වශයෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. පින්තුනි, මං හැමතිස්සෙම නිතරම හැම වෙලාවෙම කල්පනා කරන එකක් තමයි මේ වැරදිලාවත් බුදු කෙනෙක් පහළ නොවුණා නම් කියන කාරණාව. මේක හොඳම නෙගටිව් පැත්ත කල්පනා කරන එක ලෝකේ හරි වටිනවා පින්තුනි. ඒ මොකද හැමෝම පොසිටිව් කියන්නේ මවාගෙන ජීවත් වෙන ධනාත්මක චින්තනයට වඩා වෙන්න පුළුවන් රිස්ක් එක පිළිබඳව දැන් උදාහරණයක් මම කියන්නම්. මට අනාගතේ සීනි හැදෙයි කියලා කල්පනා කරගෙන ජීවත් වෙන කෙනාට කොච්චර සේෆ්ටි එකක් තියෙනවද බලන්නද නැද්ද? එහෙම මට නම් ඕව හැදෙන්නේ කියපු ඇත්තෝ අන්න කකුලුත් නැතුව ස්පිරිතාල වල ඇඳවල් වල වැටිලා මැරෙනවා. හැබැයි මට දියවැඩියාව හැදෙයි කියලා පරිස්සම් වෙන කෙනා මේ මම කියන්නේ හැමතිස්සෙම මේ රිස්ක් එක දිහා බලන එක මාර වටිනවා. අපි මේ ජීවිතේ කරන්නෙම නැති එක ඕක. අපෝ හිත ඉන්න බෑ. වාරි නෙගටිව්. වා ධනාත්මක නැහැ. එහෙම තමයි අපේ මිනිස්සු කල්පනා කරන්නේ. නමුත් මට සීනි හැදෙයි කියලා කල්පනා කරන කෙනා එයා බලනවා සීනි නොහැදී ඉන්න නම් දවසට සීනි හැදි කීයක් පාවිච්චි කරන්න ඕන. සාමාන්‍යයෙන් 3 වේලක් බලඳලා පළතුරු අරවමීවත් කාලා එකල නම් තිබ්බේ දැන් නම් කොහොමද දන්නේ නැහැ. සීනි හැදි මේස හැදි වලින් සීනි හැදි 5කට වඩා ගන්න එපා කියලා එකල වෛද්‍යවරු කියලා තියෙනවා. එතකොට ඕක දැනගත්තාම තේකකට සීනි දාද්දී අපි මොනවා වෙනවද? පරිස්සම් වෙනවද නැද්ද? අපි පරිස්සම්. මෙන්න මේ වගේ මං හැමතිස්සෙම කල්පනා කරනවා මේ හදේසිවත් බුදු කෙනෙක් පහළ නොවුණා නම් මොනා කරයිද අපි? ඔයගොල්ලෝ හිතන්නේ අපි මේ ලෝකේ මේ ලැබිච්ච ජීවිතයට මුලා වෙයි. ඔය තමයි අංක 1. මුලා වෙලා අපි හිතයි මේ ජීවිතේ භෞතිකව ගොඩ යන එක තමයි මොකක් හරි ගේම් එකක් ගහලා මම දැන් දැක්කා සමහරු රත්තරන් බඩු බෑග් එකක් උස්සගෙන පැනලා දුවනවා. සමහරු බැංකු කාඩ් එකකින් කීයක් හරි හොරකම් කරන්න යනවා. සමහරු තමන් වැඩ කරන තැනින් මොකක් හරි තෙල් ටිකක් හරි බා ගන්න හදනවා. ඔය වගේ මොකක් හරි කරනවා. ඒ වගේ භෞතික ජීවිතයේ ගොඩ යන ගේම් එකක් ප්ලේ කරලා අවසානයේදී දරුවෝ බිරිඳ මේගොල්ලොත් එක්ක ජීවිතේ පැටලිලා. ඒක පැටලීමක්. ඒක ලිහීමක් නෙමෙයි. අපි හිතුවට මේ තාත්තලට එහෙම හොඳට අත්දැකීම් ඇති ওই සම්බන්ධව අපි ජීවිතේ පිරිමි කෙනෙක් කසාද බඳිනකොට කසාද බඳින්නේ සාමාන්‍යයෙන් ඒක එකක් අර ජීවිතේන රැල්ල අනිත් එක තමන් හිතනවා මම මේ හරියම්බ කරන සල්ලි වලින් හොඳ පෞල් ජීවිතයක් ගත කරන එක තමයි මා විසින් කළ යුත්තේ. එහෙම කියලා කසාද. ගෑනු කෙනෙක් කසාද බඳින්න ඌට වෙනස් ටිකක්. එයා කල්පනා කරන්නේ මං ලොකු වුණාම තනියෙන් ජීවත් වෙන්න මට බෑ. අනිවාර්යෙන් කාගේ හරි සරණක් තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. සාමාන්‍යයෙන් මම මේ කියන්නේ හරිද? ඕක තමයි සාමාන්‍ය තියරි එක. ඊට එහාට මෙහාට චුට්ටක් වෙනස් වෙන්නත් පුළුවන්. මොකද මේක ඩිෆෝල්ට් විතරයි. ස්ටෑන්ඩඩ් එක විතරයි චුට්ටක් එහෙට මෙහෙට යන්න පුළුවන්. මේ කෙසේ නමුත් ඒ විවාහයෙන් පස්සේ කෙනෙක්ට වෙන්නේ ජීවිතේ පැටලෙන්න. ඒ පැටලීම නිසා ඒ වගේ අතුරුඵල විදියට උපදින දරුවෝ ඒගොල්ලොත් එක්ක ආයිත් එයා ලෝකෙට පැටලෙනවා. පින්තුනි, මැරෙන කම්ම මේ පැටලිලි ජීවිතේ ජීවත් වෙලා පැටලිලා අන්තෝ ජටා බහි ජටා කිව්වේ ඒකනේ. ඇතුළත් ගැට පිටත් ගැට. ඊට පස්සේ බැංක් ලෝන්, හවුස් ලෝන්ස්, සව ෆිනෑන්ස්, සීට්ටු එක දේවල්. අරහෙන් එක්කෙනෙක් සීට්ටු සල්ලි හොයාගෙන එනවා. එක්කෙනෙක් බඩු ලෝරිය ඇවිල්ලා මාසේ සල්ලි ටික දෙන්නේ නැද්ද කියලා අහනවා. මොනවට හරි හිර වෙලා
මැරෙනකම්ම ජීවත් වෙන්න try කරලා අවසානයේදී ලෝක ධර්මතාවය වෙච්ච දිරීමට භාජනය වෙද්දී නැත්තම් වයසට යද්දී ලෙඩ වෙද්දී ඒව දරා ගන්න බැරුව කෑ ගහලා විලාප තියලා අනේ මාව මැරෙන්න දෙන්න එපා කියලා හිස් අතින් මැරිලා සංසාරයට එකතු වෙන මිනිස්සු බවට පත් වෙයි. ඒ කවුරු පහළ නොවුනනන්ද? ඔව්. දැන් බුදු කෙනෙක් පහළ වෙලා ඔයගලන්ගේ ජීවන රටාව වෙනස්ද මම මේ කියපු එකේ දින්නේ? හොඳට බලන්න. දැන් මේ බුදු කෙනෙක් පහළ නොවුනනම් යන රූට් එකේ නම් තාම ඉන්නේ මේක ලොකු අපරාධයක්. දැන් අපි එහෙම නැහැ. බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනය ගන්න අපි මොකද කළේ මේ රූට් එක වෙනස් කළා. කියන්නේ කසාද බැඳලා දරුවෝ හැදලා ගෙවල් දොරවල් හදලා යාන වාහන හදලා ඉඩකඩම් හදලා අවසානයේදී හිස් අතින් මැරෙන්නේ නැහැ දැන් අපි. අපි අර වැඩක් නැති නිස්සාරයි කියලා බුදු කෙනෙක්ගේ පහළ වීමෙන් පස්සේ අපි දැනගත්තනේ අපි කවදා හරි දිරනවා. කවදා හරි මැරෙනවා. දිරනවා නම් මැරෙනකොට දාලා යන්න වෙන දේවල් එකතු කර ජීවත් වීමේ ඵලයක් නැහැ කියලා එක දැනගෙන මැරෙනකොට අතහරින්න වෙන දේවල් දැම්මම මොනා කරනවද? එකතු කරන එක අතහැරියා. දැන් අපි අපේ ජීවිතයේ අනාගතය future imagine අපි අනාගතය කල්පනා කරමින් එතනට ෆේස් කරන්න එතනට මුණ දෙන්න ලෑස්ති පිට ඉන්නවා. කොයි වෙලේක හරි. ඔගොල්ලෝ හිතන්නකෝ ධම්මවිජය සයන්නාසේ අද මේ බණ ටික ඉවර කරලා යන ගමන් අතරේ හැප්පෙනවා. හැප්පිලා දැන් මෙහෙම hinamusu මූණෙන් ඉන්නෝනේ ටික. මේ හැප්පිලා කකුලක් කැඩිලා ඇන්ටනා එකක් දාලා ඕගොල්ලෝ හෙට එනවා ස්පිරිතාලේ මාව බලන්න. අනේ ඉතින් අපේ බණත් කියලා නේ අපි බලන්න යන් කියලා. ඕගොල්ලෝ හිතන්නේ මට වෙනස් මූණක් තියෙයි කියලාද? අයියෝ බලන්නකෝ මෙච්චර බණ කියලා මට වෙච්ච දේ බලන්නකෝ පුතේ කියලා මම කියයි කියලා හිතනවද? එහෙම නෙවෙයි. මේ ජීවිත යථාර්ථයට මුහුණ දෙන්න අපි ඕන වෙලාවක ලෑස්ති. හැම තිස්සෙම වාහනේ යන දශමයක් ගානේ මට හිතිලා තියෙනවා. ඔය වාහනේ හැප්පුණොත් අනිවාර්යෙන් කකුල් දෙක මුලින්ම කඩලා යනවා. ෂීට් බෙල්ට් එක දාගෙන හිටියේ නැත්තම් මූණත් වැදිලා අපවත් වෙන්නත් පුළුවන් ඇතැම් විට නැත්තම් කකුලක් අතක් පයක් කැඩිලා අර ෂීට් එක අස්සේ හිර වෙලා ඉද්දි ඒ කවුරු හරි මාව එදියට ඇදලා අරගෙන ගිහලා ස්පිරිතාලයකට දායිනේ. ඕක නෙමෙයිද වෙන්නේ? ඔයගලන්ට මේක හිතලා බලන්න නිකන්. හිතලා බලද්දිත් ඇඟ හිරවට. හැබැයි පින්වතුනි මම වැටිලා ඉන්න මේ සංසාරයේ කියන සාගරේ හැටි තමයි මේක. මා ක්‍රමානුකූලව ගිහිල්ලා මේ ජීවිතේ කෙලවර මම බලනවා. මගේ ජීවිතේ අනාගතේ දීගම් පස්ස දුරම බැලුවා. මට පේන්නේ ලොකු ප්‍රපාතයකින් මාව වැටෙන්න ඉන්නවා කියලා. ඒ ප්‍රපාතය තමයි මරණය. මම මේ යන ගමනේ කෙලවරම තියෙන්නේ මොකද්ද? මගේ ජීවිතයේ අන්තිම බලාපොරොත්තුව මොකද්ද? කුමක් වේද? මරණය. ඊට මෙහායි ලෙඩ වෙන්න පුළුවන්. වියකෙන්න පුළුවන්. දිරන්න පුළුවන්. කකුල් කැඩෙන්න පුළුවන්. අතපය කැඩෙන්න පුළුවන්. අක්මා බද්ධ කරන්න, වකුගඩු බද්ධ කරන්න, කැන්සර්ස් හැදේ. අනාගතේ හැදෙනවා. නෑ කියලාද හිතන්නේ? හැදෙන එක නම් හැදෙනවමයි. බයිපාස් කරන්න වෙනවා. මතක තියාගන්න මේ ඔපරේෂන් ටික අනිවාර්යයි ඔබට. බයිපාස් අනිවාර්යෙන් පිළිකාවක් ෂුවර් මේ යන විදිහට. අපේ තියෙන කැමරා මම අදක නෙමෙයි කියන්නේ. අපේ තියෙන කැමරාටාවන් එක්ක. කරන්න දෙයක් නැහැ. කඩේ තියෙන ඒවන. දෙකයි. බොහෝ විට ඔයගලන්ට ওই වකුගඩු ප්‍රශ්න නම් ඉතින් පෙර කර්මයට ආවොත් මිසක් මේ පැතිවල ජීවත් වෙන අයට ගොඩක් වෙලාවට එනවා අඩුයි. ත්‍රිකුණාමල පැත්තේ නම් 100ට බර ගානකට වකුගඩු රෝග. සමහරක් විට අක්මාවෙන් කොටසක් කුණු වෙන්න වගේ පුළුවන්. ඊළඟට පෙනහළු වලට සෙම ඔයගොල්ලෝ ටිකක් කාර්යබහුල මිනිස්සුනේ. ඒ නිසා රැයට නානවා පාන්දරට නානවනේ. ওই නානකොට පෙනහැල්ලේ ටික ටික සෙම එකතු වෙනවා. ඕක එකතු වෙලා ඕක අක්මාවට බලපාලා අක්මාවෙන් ජර්ම් එකක් යන්න පුළුවන් ඔළුවට විස බීජ. ඔය වෙන්න පුළුවන් දේවල්. නොහිතන වෙලාවල් වල ওই දේවල් වලටපත් වෙන්න ඔබට සිද්ධ වෙනවා. පින්වතුනි. මේ තමයි අපේ ජීවිතයේ යථාර්ථය. මම මේක දිහා බලනකොට මරණ 3ක් ඇති මිනිහා පැණිකෑය කියලා කතාවක් අහලා තියෙනවද? නෑනේ. මොකක්ද ඒ කියන්නේ? ඒ කතාව දන්න. මරණ 3ක් ඇති මිනිහෙක් පැණිකෑය කියනවලු. 3 ආකාරයක යට සර්පයෝ උඩ මෘගයෝ වතුර ඉද්දි මේක පැණිකෑවලු. පින්වතුනි
මේ වගේ භයානක ජීවිතයක් උරුම වෙලා තියෙන මට දැන් අවුරුදු 28ක්. ඔකට 45ක් 50ක් 55ක් වෙනකොට අනිවාර්ය කියන්නේ මට දැන් 30යි කියමුකෝ තව 15යි 20යි. 20කින් අර වගේ එකක් දෙනවා. දැන් මට කවුරු හරි ගෙනල්ලා පැණි බෝතලයක් කටට දැම්මා කියලා මේ පැත්තෙන් මියුසිකල් එකක් ගහනවා කියලා හිතන්න. මම දැන් අතන මරණයට යනවා. මේ පැත්තේ මියුසිකල් එකක් ගහනවා. ඕගොල්ලෝ කියන්නේ මට මෙතන නැවතිලා නටන්න කියලා. කවුරු හරි කෙනෙක් මෙතන නැවතිලා නටනවා නම් ඒක අපරාධයක්ද නැද්ද? ලොකු අපරාධයක්. පැහැදිලිද මම මේ කියන එක? එතකොට ඔබ දැන් මේ කරන්නේ අන්නේ අපරාධයේ පැටලිලා ජීවිත ගමනේ ප්‍රපාතයකට වැටෙන්න තියෙනවා කියලා දැන මැරෙන්න වෙනවා කියලා දැන ලෙඩ වෙන්න වෙනවා කියලා දැන වියකෙන්න වෙනවා කියලා දැන ඔගොල්ලෝ මේ ජීවිතයට මුලා වෙලා ඉන්නේ. ඔබ තරම් සාහසික අපරාධයක් කරන මිනිස්සු මේ තුන් ලෝකෙම නැති වෙයි. මිනිස්සුන්ට මේ අවස්ථාව වටිනාකම දැනෙන්නේ නැහැ. ඔබ නිකන් හිතන්න ඔබට ස්විප් එකක් ඇවිල්ලා ඒ ස්විප් එක පළවෙනි ත්‍යාගයත් ඇදිලා හැබැයි ඒක එක්ස්පයර් වෙනවා. ඒක ඕනේ. ඩේටා කාඩ් එකක් දාගත්ත කියලා හිතන්න. ඒ ඔය තියෙනවනේ එක සාමාන්‍ය ඩේටා කාඩ් කීයද තියෙන අඩුම 199 වගේ ඉඳන් ඇති. තියෙනවා. කාඩ් එකක් දාලා වැරදිලා ඩේටා ඔන් කරලා තිබ්බොත් හෙට උදේ බලනකොට ඩේටා ඔක්කොම වේස්ට් වෙලා. අපිට මොකක් කියවෙයිද? අනේ අපරාධ මට මේක ඩේටා ටික ඔෆ් කරගන්න පින්වතුනි. ඔබ සංසාර ජීවිතේම එකතු කරගත්තු මුදල් වලින් එකතු වෙච්ච මේ ඩේටා කාඩ් එක වගේ මනුස්ස ජීවිතේ දැන් ඩේටා ඔන් වෙලා නිකන් වේස්ට් වෙනවා. ඒක ලොකු අපරාධයක්. සමේ අපරාධෙන් ගැලවෙන්න නම් ඔබට සිද්ධ වෙනවා අනිවාර්යෙන් මේ ජීවිතය පිළිබඳව පින්වතුනි හරි කල්පනාවකින් කල්පනා කරන්න. හැබැයි මේ කල්පනාව කරන කෙනාට ඇත්තටම යාට අංක 1ට තේරෙන්නේ මම මේ යන ගමන නෝනලා මහත්තුරු කමක් නැහැ මේ කිව්වට දරුවෝ ඥාති හිත මිත්‍රාදී මේ ඔක්කොම මහා નિසරු හිස් දේවල්. ඒක තමයි අංක 1ට දැනෙන්නේ. ඊට පස්සේ 2ට දැනෙනවා මම මේ වගේ ප්‍රමාද වෙවි ඉදීමෙන් අර්ථයක් නැහැ කියලා. ඊළඟට යාට දැනෙන්න ගන්නේ මං කවදද මේ වගේ නික්මෙන්නේ? මං කවදද මේ වගේ නික්මෙන්නේ? මට කවද්ද මේව අතහරින්න පුළුවන් වෙන්නේ? ඊළඟට යා මේ වගේ නික්මෙන එකයි කරන්නේ. ඔන්න බලන්න ධර්ම මාර්ගය යන ඔබට ලැබෙන බෙනිෆිට්ස්. නැතුව මේකෙන් ඔබේ දරුවව ડોක්ටර් කෙනෙක් කරන්නවත් ඔබේ දරුවට ඉංජිනේර මේ උපාධිය දෙන්නවත් ෆැකල්ටි එක වෙනස් කරලා දෙන්නවත් මේ ධර්මයේ ඔබට ප්‍රයෝගී වෙනව නෙමෙයි. මේ ධර්මයේ ඔබට වෙන්නේ ඔබට ලැබෙන බෙනිෆිට්ස් තමයි ඔබට මේ ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති වෙන එක. මේ ජීවිතේ ගෙවන ජීවිතේ નિසරුයි කියලා දැනෙන එක. මේ ගෙවන ජීවිතෙන් නික්මෙන්න ඕනි කියලා හිතෙන ඔබ ඒකට කැමතිද? ඔබ ඒකට කැමති නැත්නම් බණාන එක වැඩක් නෑ. මොකද මේකෙන් ලැබෙන ප්‍රතිඵලය ඒක. දැන් මේකේ තියෙනවා දැන් ඔයගොල්ලෝ මගේ පින්වතුල මේකේ දීලා තියෙනවා. හරි නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හරි ඔක්කොම වේවා. පින්වතුනි ඔබ දිරනවා. මේක නිදුක් නිරෝගී කියන්නේ නිරෝගී වේවා. සාදු සාදු. හැබැයි ඔබ දිරනවා. ඔබ ලෙඩ වෙන්නේ නැද්ද? දැන් ඔයගලන්ට මේ ජීවිතේ කැන්සර් එකක් හැදෙන්න තියෙනවා නම් මම නිදුක් වේවා නිරෝගී වේවා කියපු පළියෙම්ම කර්ම විපාකයේ ෂය වෙනවා කියන එක වෙන්නේ බලපෑමක් වෙනව නැතුව නෙමෙයි. නමුත් එහෙනම් කාටද මේකේ පළවෙනි බෙනිෆිට් එක ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ? බුදුහාමුදුරුවන්ට. හැබැයි උන්වහන්සේට ලෙඩ දුක් හැදුන්නේ උන්වහන්සේ සිහිපත් කරනවා කොසල් රජතුමාට
කොසල් රජතුමනි. ක්ෂත්‍රීය රජ කෙනෙක් වේවා. සිටුවරයෙක් වේවා, බමුණෙක් වේවා, කවුරුන් අඩුම රහත් උන. ස්කන්ධ දිරනවා කියන එක දිරනවාමයි. ඊදින මේ අපි ගැන මම මේ පහුගිය දවසක බණට කිව්වා ඔමාන් වල හිටියා රජ කෙනෙක්. ඔයගොල්ලෝ දන්නව ඇති. ඔමාන් වල හිටිය කිං හරිම හොඳ කෙනෙක්. එයා මම ඔමාන් වල ඉද්දි තමයි එයා එහෙදි නැති වුනේ. එතකොට ලංකාවේ මිනිස්සු ඇඬුවා. මම බැලුවා මේ පිටරට සෞදි මේ එමිරේට්ස් කියන්නේ රාජ්‍ය රටවකට ගිහිල්ලා අරාබිකරය මම දැක්කමයි මුස්ලිම් රජ කෙනෙක් වෙනින් සිංහල මිනිස්සු වඳිනවා. මං වෙයි හරිම හොඳයිලු. හොඳයි විතරක් නෙමෙයි එයාට තිබ්බ පහසුකම්. එයාට නැව් ගානක්. එයා ඕස්ට්‍රේලියාවට ගියොත් එයාට ඕස්ට්‍රේලියාවට කෑමක ගෙනියන්නේ එයාගේ රටේ හෙලිකොප්ටරේ. වසවිස නැති කෙසෙල් වසවිස නැති දේවල් වලින් තමයි යාගේ කෑමක. අන්තිමට මොකක්ද දන්නවද? හැදිච්ච ලෙඩි පිළිකාවක්. තේරෙද මේකේ වසවිස කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පිළිකා කියන එක කර්මානුරූපීවත් හැදෙන. සීනි බොන්නම ඕනේ නැහැ දියවැඩියාව හැදෙන. කර්ම ජම්මේනුත් හැදෙනවා. කර්මේනුත් හැදෙනවා. දායාද වශයෙන්ුත් හැදෙනවා. එතකොට මේ බුදුදහම ඇතුලේ ඔබට මේ කතාව මං කියලා දුන්නට පස්සේ ඇත්තටම ඔබ මේ බණයකින් බලාපොරොත්තු විය යුත්තේ මගේ රත්තරන් පින්වතුනි. ඔබ ලෙඩ වෙනවා කියලා දැනගෙන ඒකට මූණ දෙන්න පුළුවන් චිත්ත ශක්තියක් උපදවාගන්න. මට කරන්න පුළුවන් ඒක. ජරා ධම්මං මා ජීරති අලබ්බනීයට්ඨාන. අනේ මා වයසට යන්න එපා කියන්නේ. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති අලබ්බනීයට්ඨාන. මාව ලෙඩ වෙන්න එපා කියලා හිතන්න අපිට බෑ. කාටද? සමනේනවා, බ්‍රාහ්මනේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කේන චිවාලෝකස්. ශ්‍රමණයෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියෙක් දැන් ඕගොල්ලෝ බණ අහලා මෙච්චර මෙහෙම ඉල්ලනෝ නම් බණ කියපු මම පැණි කඳක් වගේ ඉන්නේ පැයින. නැද්ද? දැන් මම මේ අද දවසට කියන 3-4 වෙනි හරි බණ. ඔබ බණක් අහලා මේ තරම් ඉල්ලීම් කරනවා නම් මගේ පුණ්‍ය අනුමෝදනාව ලියන්න මේකේ. දෙන්නකනේ. මගේ කකුල් දෙකත් හැදෙනවා. හැබැයි මං කවදාවත් මේ බණ කියලා මගේ මේ කකුල් දෙක රිදෙන්න එපා කියලා ඉල්ලන්නේ නැහැ. මම කල්පනා මම බණ වලින් ඉගෙන ගත්තොත් කකුල් දෙදෙනවා කියන එක ස්කන්ධවල හැටි. ස්කන්ධ ටිකක් තියාගෙන මේකෙන් මේ දුකෙන් තොර වෙන්න මට බෑ. මට පුළුවන් ස්කන්ධ දුකෙන්ම තොර වෙලා යන්න. අන්න ඒකයි හරය. එසෙන්ස් අහලනේ අර හරය කියන්නේ ඒකයි. ඒතර බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ මේ ලෙඩ දුක් වලින් ගැලවෙන ක්‍රමවේදයක් නෙමෙයි. උන්වහන්සේ අපිට කිව්වේ මහණෙනි මේ ජීවිතයේ ලෙඩවීම කියන එක ගොදුරු කරගෙන තියෙනවා. මොන්නේ කියන එක තේරෙනවද? කමක් නැහැ නේ මේ ටික කිව්වම. මේ ජීවිතය මරණය කියන එක ගොදුරු කරගෙන තියෙනවා. නුඹලා විසින් රූපං භික්කවේන තුම්හාකං තම් පජහත. රූපය ඔබලාගේ නෙමෙයි ඒක අතහරින්න. අතහරින්න. තංවෝ පහිනං හිතාය සුඛාය භවිස්සති. ඒක අතහැරියාම හිත සුව පිණිස පවතිනවා. දැන් බලන්න ජීවිතයට කලකිරීම ඇති කරගන්නයි බුදුදහම. දැන් මුලින්ම ඕගොල්ලෝ මේකට කැමති වෙන්න ඕනේ. මේ ජීවිතේට අනේ ආමුදුරනේ අපිට නම් බෑ කලකිරෙන්න. සමහරු මම කමඨානක් දුන්නාට පස්සේ මගෙන් ඇවිල්ලා අහනවා මේ ඕක කරලා පෞල් ජීවිතේ පාවෙයිද? ඉතින් හද්දේනේ කොච්චර හොඳද? අසුබ භාවනාව දුන්නාම මගෙන් ඇවිල්ලා අහනවා ආමුදුරනේ ඕවා කරලා මේ අපේ පෞල් ජීවිතේ අපිට නීරස වෙයිද? නැත්නම් ඉතින් මොකෝ මං විවාහ රෙජිස්ටර් කෙනෙක් ඇවිත් ජීපින්තුල්ලාගේ පෞල් ජීවිත සම්බන්ධ කර දෙන්න. ඇත්තටම සමහරක් විට ඔබට ඔබේ පෞල් ජීවිතේ පාවි. ඒ වුණාට ඔබ ඒකට බය වෙන්න එපා. ඇයි? කාමරාග පටික ප්‍රහීන වෙනවා කියන්නේ අනාගාමී වෙනවා කියන එක. දැන් ඕගොල්ලෝ ඒකටද ඔය බය? අනාගාමී වෙනවටද බය? පින්වතුනි. අපි මේක කියන්නේත් යුක්ති යුක්තව. ඒකයි. මේ බලන්න යුක්තිය මොකද්ද කියලා. මගේ රත්තරන් පින්වතුන්ලා මතක තියාගන්න මම මේ කතාව කවදාවත් ඔබට ජීවිතයට කලකිරෙන්න කියන්නේ නැහැ. මෙන්න මේ ටික නැත්තම්. පින්වතුනි
මේ ජීවිතේ පොඩි කාලේ නම් අපි විඳ දුක්. එකක් අපි ඉපදෙනකොටම මේ ජීවිතේ දුකක් විඳගෙන ඉපදිච්ච මිනිස්සු. ඉපදිලා අවුරුදු ගාණක් යනකම් අපි විඳ දුක්. ඇඟේ මසෝචි මල මුත්‍රා දාගෙන. මතක නැහැනේ. හොතට මතක් කරලා බලන්න එතකොට මතක් වෙයි. ඔය පොඩි ළමයෙක් දිහා බලන්න ඒ ළමයාගේ ඇඟිල්ලක් ඔන්න මගේ මෙන්න මේ ඇඟිල්ල විතරයි. ඒ ළමයා ඒ ටිකත් වකුරු කරගෙන S2 අරගන්න බෑ. කබ්බ පෙරිලා හොට්ටු පෙරිලා ගෙවන ජීවිතේ මහා යාචක ජීවිතයක් ගත කරේ පොඩි කාලේ. ඔය කවුරුත් දැන් මල් වගේ හිටියද? ඊට පස්සේ දැනෙන තේරෙන කාලේ වෙනකොටම අම්මලා අපේ කරේ පොත් බෑලා ඇවිදින්න යන්තම් පුළුවන් වෙනකොට යව්වා මොන්ඩිසෝරි. ජීවිත රේස් එක දුවන්න උගන්නන්නේ. ඒක ගිහිල්ලා ඉවර වෙනකොට දැම්ම ඉස්කෝලේකට. සපත්තු මේස් දාගෙන අපි ගිහිල්ලා ඒ වගේ දුක් වින්දේ. නේ? මතක නැද්ද ඉස්කෝලේ එක වසරට ගිහිල්ලා ඇඬුවා අම්මා යනකොට. 2 3 4 5 5 වසරට ශිෂ්‍යත්වයේ කාලෙට එනකොට ළමයි උඩ ඉන්නේ. 6 7 8 9 10 O level කරනකොට අද වර්තමානයේ බලන්න ළමයින්ට නිින්දක් නැහැ මහත්තයෝ. රෑ 12ට 1ට 2ට පන්තිවර වෙන. ආයි පහුවදා උදේට ඉස්කෝලේ. A level ඊළඟට මෙඩිකල් කොලෙජ් එකට දාන්න. අනිවාර්යෙන් සමහර ස්ටුඩන්ට්ස්ලා ෂයි 1 2 3ක් විතර කරලා තමයි එකෙන් ගොඩ යන්න බලන්නේ. ඒත් 3ක් කරලත් ෆේල් වුණොත් ආයෙත් ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. ඊට පස්සේ කොයි හරි ඇකඩමි එකකට හරි ගිහිල්ලා අර ඩිෆෙන්ස් එකට හරි ගිහිල්ලා නර්සින් හරි කරලා ඒ පැත්තෙන් යන්න දඟලනවා. මම මේ කියන්නේ ජීවිතේ දැන් අපි මේ පොර කෑවනේ. මොකටද පොර කෑවේ? ඔගොල්ලොත් මේ පොර කෑම පොර කාලා ඇති නැද්ද? අනිවාර්යෙන් මේ ජීවිතේට පොර කරේ ජොබ් එකක් කරන්නේ. ජොබ් එක මොකටද? දැන් ඔන්න ඔය ඔක්කොම අවුරුදු ගානෙම දඟලපු අයෙන් අපිට ලැබුණේ එකම බෙනිෆිට් එක ජොබ් එක. හරිද? ජොබ් එක මොකටද? සැලරි එකකට. පඩියකට. පඩි මොකටද ගත්තේ? දැන් තාත්තලට මතක ඇති ඉස්සර පඩි ගත්ත ගමන් මොකද කරන්නේ තාත්තා? මුලින්ම සුපර් මාකට් එකට ගිහිල්ලා මාසෙට කන්න ටික ගෙනල්ලා දාගන්නවානේ. ගෑස් එක. එහෙම කරලා නැද්ද? කරන්ට් බිල ගෙවනවා. වතුර බිල ගෙවනවා. ෆෝන් බිල් එක ගෙවනවා. ඊළඟට අම්මගේ උවස් තියපු මාලයක් මුද්දක් තිබ්බොත් ඒක බේර ගන්න try කරනවා. එහෙම තමයි දැන් මේ දරුවන්ට නම් ඕවා ගාණක් නැතුව ඇති. ඔය අම්මලා ගෙවපු ජීවිතවල ඔහොම ඇති. තාත්තා මොකද කරන්නේ මුළු මාසෙටම හාල් ටික, මාසෙටම පොල් ටික, ලූණු ටික. දැන් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් තාත්තලා මට මතකයි ඉස්සර දරුවෝ 3 දෙනාගේ ස්කූල් ෆීස් කියන්නේ බස් එකේ ගාණ හදලා මාසේ ඒ ගාණ වෙනම කැට 3කට දානවා. දාලා තමයි මාසේ යාගේ වියදම දෙන්නේ. එහෙමයි මිනිස්සු ජීවත් වුනේ. එහෙම ජීවත් කෙරෙව්වේ ඔය කයවනේ. ඔබව ජීවත් කෙරෙව්වේ ඔබ. දැන් මේ වයසට ගිය තාත්තලා නිකන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා මූණ බලන්න. ඔගොල්ලෝ කොච්චර කැතද කියලා. ඕගොල්ලෝ දැන් දිරලා ගිහිල්ලා අම්මලාට මතකද අම්මලා තරුණ කාලේ. දැන් ඕගොල්ලෝ දිරලා. දැන් ඕගොල්ලෝ පියකිලා. දැන් ඕගොල්ලෝ ජරාවටපත් වෙලා. හෙට අනිද්දාට ඔය ඇස් වලින් කබ බේරෙන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න. දැන් ඔය දත් වැටිලා ඇති. දැන් ඔය නියපොතු ඉස්සර ලස්සනට තියාගෙන මරතොන් ගාලා නේල් පොලිෂස් ගාලා තියන් හිටියට දැන් ඔවා කුණු වෙලා. තව හොඳ උපපටිය පටන් ගත්තේ නෑ. තව චුට්ටක් යන්නකෝ. තව චූට්ටක් යනකොට ඕකටම එකතු වෙනවා ලෙඩවීම කියන එක. තාමත් දැනුත් ඇති කොලෙස්ටරෝල්, ෂුගර් අර මේව ඇති. තව හෙට අනිද්දාට ඔයගලන්ට හොඳම හරිය. දැන් ඔය මෙහිම මහතට හිටියට අම්මා මම මේ කිව්වා කියලා මතක තියාගන්න. ඔය කකුල් මේ වටාත්තේ මිට ගානට කෙට්ටු වෙනවා. කොඳු කුදු වෙනවා. අදට මට මෙතන දැන් ඇවිල්ලා ඔයගොල්ලෝ වැඳලා නැගිටිනකොට බලන්න. තනියෙන් නැගිටින්න බෑ. නැගිටිනකොට වැටෙන්න යනවා. දැන් ඔය ෆොටෝ තියාගෙන ඉඳගෙන ඉන්නේ. ඔබලා දැන් තරුණ 2-3 දෙනෙක් ඉන්නව කොට්ටවල. ඔබට බෑ මේකට දැන් ඉඳන් ඉන්න. ඔය ආදරෙන් අවුරුදු ගාණක් හදපු ශාරීරික අවසානෙට ඔබට දීලා තියෙන්නේ දිනුමක්ද පෙරදුමක්ද? මට කියන්න ඔබ ජීවිතේ දිනුම්ද ඔබට කාර් ඇති, යාන ඇති, වාහන ඇති, ගෙවල් ඇති, ඉඩකඩම් ඇති. ජීවිතේ දිනුම්ද පරාදද?
එතකොට මම කල්පනා කරනවා දැන් මේ තරුණ දරුවෝ 3-4 දෙනා දැක්කහම මේගොල්ලෝ දුවන්නේ ඔබ දුවපු රේස් එකමයි. මේගොල්ලන්ගේ රිසල්ට් එකත් ඕගොල්ලන්ගේ රිසල්ට් එකම තව අවුරුදු අද 2021යිනේ ටෙස්ට් එක 41 අවුරුදු 20කින් බණ කියන්නේ මෙතනට එනකොට ඔය පුටු වල ඉන්නේ මේගොල්ලෝ. ඔබලා දුවන්නේ පුතා. අර අම්මලා ලබාගෙන ඉන්න ප්‍රතිඵලය ලබා ගන්න. එතකොට ඕගොල්ලෝ කොහෙද? මේගොල්ලෝ තන්ට එද්දි. කොයි? හොඳට කල්පනා කරලා බලන්න. කොයි හරි බලක ඇතිනේ. හිටියොත් ගණ්ඩ දෙයක් නැති මහ ජරා ගොඩක් බවට පත් වෙලා ඉඳී. කකුල් කුණු වෙලා සැරවා වැක්කිරෙන කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නේ නැහැ සුද ඇවිල්ලා කාච දාලා දත් නැහැ කන්න බොන්න බෑ බට දාලා ඒ වෙනකොට කැන්සර් එකක් හැදිලා මැරෙන්නේ නැතුව ජීවත් වෙලා හිටියොත් යන්තම් ඇදගෙන මෙතන හරි කොයි හරි මේ හරි නහයෙන් බට දාලා මුත්‍රා මාර්ගයෙන් බට දාලා වෝටර් මෙට්‍රස් එකේ හෙට මෙහෙට වෙවි ඉඳී. ඕගොල්ලෝ මැරෙනකොට ඕගලන්ගේ තැනට රීප්ලේස් වෙනවා ඕගලන්ගේ දරුවෝ ටික. ඒක තමයි චක්‍රය. මේ ජීවිතේ මට කියන්න එහෙනම් සරුයිද නිසරුයිද? සුසුම් නම් එළනවා එහෙනම්. ඔබට පේනවද? ඔබ මේ මුලා වෙලා ගෙවන මහා දුවන ජීවිතේ කොච්චර වැඩක් නැති එකක්ද? පිටුතරි මම මහාන වෙන්නේ ඒ නිසා. හඬ බොණ්ඩ නැදම මේ හතර කේන්ද්‍රි පාළු වෙලා සාසනෙට ගියා නෙමෙයි. ඔබ දුවන රැල්ලෙම ඔබ දුවන රැල්ලෙම අපිත් දිව්වා. මම මගේ ඇහි බම්බ දෙකේ ඉරි දෙක ගහනකොට 7-8 වසරේ ඇති වුණා. අයිබ්‍රෝ පෙන්සල් අරගෙන ඉස්කෝලේට ගියේ. ඉස්කෝලේ ඉස්සරහින් කල කරගෙන යනවා. අපේ අම්මා මගේ කන විද්දි මම 8 වසරේදී. ඔය රැල්ලෙම දිව්වා. අවුරුදු 20ක් වෙනකොට මහා තාම ලංකාව ඇතුළේ උපරිම තරඟකාරීත්වයක. හැබැයි අවුරුදු 22ක් වෙනකොට මම තේරුම් ගත්තා මම මේ දුවන රේස් එකේ කෙලවර තියෙන අවසානයේ ලෙඩවීම නම් මරණය නම් පින්වතුනි ඔබ දන්නවද? ඔගොල්ලෝ මැරුණාට පස්සේ ඔය කය මෝචරියකට එක්කන් ගිහිල්ලා කරන වින්නැහිය. මම කියන්නේ මගේ පුතේ ඔගොල්ලෝ මේ බුදුහාමුදුරුවෝගේ ධර්මය දශමයක් හරි තේරුම් ගන්න කැමති යන්න මෝචරියකට යන්න අවස්ථාවක් නැත්තම් මට කියන්නේ මං එක්කයි යන්න. මෝචරියකට ගිහිල්ලා මිනිහක් කපන විදිය දැසින් බලන් ඉන්න. ඔබට තේරෙයි ඔබේ ජීවිතේ කොතනද කෙලවර කියලා. පොඩි බ්ලේඩ් එකක් අරගෙන මේ සම්පූර්ණ ඔලු කෑල්ල කපලා අරගෙන එළියට අරගෙන මොළ කට්ට අරගෙන ඇතුලේ තියෙන මස් ගොබවල් ඔක්කොම අයින් කරලා පොල් කුඩු ලී කුඩු දාලා පුරවල මහල එවන්නේ. අත් දෙක මෙහෙම කළා තියලා මහල එවන්නේ මේ ඇට කෑලි ඔක්කොම කඩලා ඔබේ ඔය ඇඟේ. එදාට ඔබ මේ වගේ තවත් අඩි දෙකක් විතර දිග ටයිල් එකක් උඩ දාලා ඉන්නේ ඇඳුම් නූල් පොටක් ඇඟේ නැතුව මේ දැන් ඔය වහගෙන කරගෙන හිටියට එතනදී මුළු ඔක්කොම ටික ගලවලා අරේට බට ගහනවා මේට කටු ගහනවා ෆෝමලින් ගහන්න හැම තැනටම කටු ගාලා ඔහේ වැටිලා ඉන්නවා. තරුණ කෙල්ලෝ තරුණ දරුවෝ සමහරුන්ට මැරෙනකොට අසුචි මල මුත්‍රා පහ වෙලා ඒවත් එක්ක ට්‍රොලිය එන්නේ. මැරෙනකොට අසුචි මල මුත්‍රා පහ වෙලා. සෝදන්න කරන්න කවුරුත් නැහැ. රෙදි කෑල්ලකින් වටපිට පීදලා සුදු රෙදි කෑල්ලක් ඔතලා ටයි එක වගේ තියලා එවන්නේ. කට මහලා කනට සුපර් ග්ලූ දාලා S2 මහලා නහයට සුපර් ග්ලූ දාලා ඇඟට පුළුන් ඔබලා ඔය ජීවිතේ කෙලවර තියෙන්නේ ඒක. ඒ ජීවිතේට කලකිරෙන්නේ නැතුව ඒ ජීවිතේට අලුම් කරන්නද කියන්නේ? හොඳට බලන්න. ඒකයි මං කිව්වේ බුදුදහමේ අවසාන ප්‍රතිඵලය ඔබ මේ ජීවිතේට කලකිරෙවීම. මේ ජීවිතේට කලකිරෙන්නේ නැතුව මගේ රත්තරන් පිට ඇලෙන්න දශමයක් මට කියන්න හාමුදුරුවනේ මේ හොඳයි කියලා මම දැන් ගිහි වෙලා එන ඔබත් එක්ක කියන්නේ. ආයිත් මට මේ ජීවිතේ කන්ටිනියු කරන්න ඕන එක සති දෙකක් යයි. සති දෙකෙන් මං ආයිත් කන්ටිනියු වෙනවා. අම්මට අවුරුදු 28යි.
භාෂා 5ක් කතා කරන්න පුළුවන්. අය නොලෙජ් එක තියෙනවා නම් අදනේ. ඉස්සර තමයි මිනිස්සු පොල් කැඩුවේ. දැන් මිනිස්සු පොල් කඩන්නේ නැහැ. ලැප්ටොප් එකක් ඔන් කරගත්තාම ඕන තරම් වැඩ තියෙනවා කරන්නේ. එතකොට නැත්තේ තාම ඔය ජීවිතේ කෙලවර තියෙන අතන. ස්පිරිතාලයකට ගිහිල්ලා බලන්න. සල්ලි ඇති මිනිස්සු, සල්ලි නැති මං ඊපෙරද ගියා ලංකා හොස්පිටල් එකට. අපේ අම්මව ඇඩ්මිට් කරන්න මට සනීපයක් වෙලා. එහා පැත්තේ මට ඇහෙනවා බෝඩ් එකක කෑ ගහනවා. මුළු රෑලි වෙනකම්ම කෙඳිරි ගන්නවා. මං කල්පනා කළා දැන් මේ මෙතනට එන්නේ සල්ලි තියෙන මිනිස්සුනි යන්තරමකට උතන්ට එන්නේ සල්ලි තියෙන මිනිස්සු. ආයමෝන්සර් යන්න බෑනේ එතනට. එතකොට මේ සල්ලි අරව මේවා ඔක්කොම කතන්දර මිසක් වේදනාව බෙදා ගන්න කොච්චර සල්ලි තිබ්බත් බෑ. අම්මේ කියලා කෑ ගහනවා. අයියෝ කියලා කෑ ගහනවා. රිදෙනවා කියනවා. වේදනයි කියනවා. පුතේ කියනවා. අම්මේ කියනවා. කොච්චර වේදනාවකින්ද මිනිස්සයා ඉන්නේ. ඔගොල්ලෝ දන්නවද? ඔගොල්ලන්ට මේ ජීවිතේ කවදාරි දවසක නහයෙන් බටයක් දාගන්න වෙනවා මග නොමරුණොත්. නහයෙන් බටයක් දානවාමයි. ලෑස්තිලා ඉන්න. දාලා නෑනේ කාගේවත් තාම. අත්දැකීම බලන්න. පින්වතුනි. නිකන් චීස් කෑල්ලක් කනවා වගේ නෙමෙයි නහයට බටේ වැටෙන්නේ. ડોක්ටර් නර්ස්ලා අතුයි කකුල්ලි අල්ල ගන්නවා තාත්තේ. අල්ලන් බටේට මෙහෙම ග්‍රේස් එකක් වගේ අර ඒගොල්ලන්ගේ මේකක් ගාලා දෙපාරට නහයට තියලා මෙහෙම දානවා. දානකොට සමහරකට රිජෙක්ට් වෙලා එනවා. එනකොට ලේත් එක්ක එන්නේ. ආයි අල්ලලා රිදෙනවා අර මිනිස්සු මැරෙන්න කෑ ගහනවා. දැකලා තියෙනවද? ඔය හොස්පිටල් එකේ ඉන්න ඇසිස්ටන්ට්ලා ගෙන්නගෙන අහන්න ජීවිත අත්දැකීම්. මැරෙන්න හිතන අය මිනිස්සුන්ට. දවසක් එක බටයක් දාපු කෙනෙක් ඔය ජාතික රෝහලේ ඒ වේදනාව දරා ගන්න බැරුව තට්ටු 19ක් උඩින් නම් පැනලා තියෙනවා. අනිත් එකෙන් බටේ දාලා. පිංගුතුරේ නිකන් හිතන්නකෝ මේ බටයක් මෙහෙම ගිහිල්ලා මෙහෙම යනකොට තියෙන වේදනාව, මූත්‍රා මාර්ගයේ දිගේ බටයක් දාද්දි තියෙන වේදනාව. ඔබට අනිවාර්යෙන් ඔය අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම ජීවිතයක් ඔබ ඔය ගත කරන්නේ. එතකොට මං කියන්නේ එහෙම රිස්ක් එකක් අපිට තියාගෙන අපි දරුවොත් එක්ක බිරිඳවරු ස්වාමිවරුත් එක්ක ප්‍රමාද වෙවි මේ ගත කරන ජීවිතේ අපරාධය. පින්වතුනි ඔය දුක මේ ජීවිතේ විතරක් නෙමෙයි විඳින්න තියෙන මේ ජීවිතේ යන්තම් හරි අපේ ටිකක් මේ වර්ධනි ඉම්ප්‍රූව් එකක් අපිට තියෙනවා වර්ධනයක් අපිට තියෙනවා. සංසාරයට වැටුණොත් එක අපායක් තියෙනවා. ඒ අපායේ කාන්තාව විතරයි ඉන්නේ. වැරද්ද මම පස්සේ කියන්න. කාන්තාව විතරක් ඉන්න අපායකුත් තියෙනවා. ලේඩිස් ඔන්ලි. එහෙමකුත් තියෙනවා. මේ යකඩ පොළවක ගිලිලා ඉන්නේ මේ කාන්තාව. ඉන ගාවට වෙනකම්. ඒ යකඩ පොළවම සම්පූර්ණ රත් වෙච්ච ලෝදිය වලින් ගිනියම් වෙච්ච යකඩ පොළව. ඇගේ කෑලි පිච්චි තියෙන්නේ. ලේසි නෑ. හිතන්න එපා මේ අපේ ලංකාවේ තියෙන ගින්දර වගේ ගින්දරක් අපායේ තියෙන්නේ කියලා. අපායේ ගිනි පුපුරක් දිහා යදුන් ගානක් ඈත ඉඳන් බැලුවොත් S2 ගැලවිලා බිමට වැටෙනවා. ඒ තරම් රස්නේ. එහෙම ඉද්දි මහ පොළවෙන් උඩට මතුවෙනවා කියනවා තල් කඳන් වගේ යහුල්. කාන්තාව හයියෙන් ඇවිල්ලා කාන්තාවගේ පපුව මැද්දට වැදිලා හිල් කරගෙන එහා පැත්තට යනවා කියනවා. සම්පූර්ණ තල් කඳක් වගේ. පොල් ගහක් වගේ එකක් එන්නේ. සම්පූර්ණ හිල් වෙලා යනකොට ඒ වේදනාව දරා ගන්න බැරුව හිසේ අත් ගහගෙන අඬන කාන්තාවෝ ඒ වේදනාව ඉවර වෙනවත් එක්කම අර හිලා ආපහු වැහෙනවා. වැහිලා ආයිත් තල් කඳක් මතුවෙනවා. පින්වතුනි කල්ප ගානක් දුක් විඳ ඉන්න වෙන්නේ. තිරිසන් ලෝකයකට වැටුනොත් අර අශ්වය දාන මැෂින් එකක් තියෙනවා. අශ්වයාව අමුවෙන් මෙහෙම පණ පිටින් අරන් ගිහලා දානවා. මේ මැෂින් එක මෙහෙම කරලා කෑලි වලට කඩනවා.
අශ්වයාගේ කුර දෙකේ ඉඳන් කුර හතර වැටෙන්නේ මුලින්ම කෑලි 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 කැපි කැපි යද්දි අශ්වයා මෙහෙම කළා අර මැෂින් එක ඇතුළට යනවා පේන. මේ මුළු ඇඟම අශ්වයාගේ අරක ඇතුළට යනකොට යටින් සම්පූර්ණ කෑලි කෑලි පෙති ගහිලා අවසාන කෑල්ල යනකම් පෙති ගහයි. කොහොමද? ගහලා බලන්න ඉන්ටර්නෙට් එකේ. මම දැක්කා ඊයේ රයිනෝසෙරස්ලාගේ අංගිසා රයිනෝසෙරස්ලාව මරනවා කියලා රයිනෝ අල්ලලා ගස් කපන කියතකින් රයිනෝගේ අඟ කපනවා. ඒක දකින්න නැති ඔබ සම. බණ ජීවියෙක්ගෙන් කපන්නේ අපේ රටේ නෙමෙයි. හිතන්න පන්න පිටින් අඟක් කපනවා කිව්වා මර ගස් කපන කියතකින් ඒක ඇමිනිලා තියෙන හැමතැනි පිංගුතුනි. දහිරි වට්ටන්න නැතුව දතක් ගැලුවොත් අපි ඒ වගේ සංසාරයකට ඔබ වැටෙන්න යන්න හදන්නේ. ඒ නිසා මම මේ කියන්නේ ඔබට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් බුදු කෙනෙක් පහළ වෙච්ච මේ වෙලාවේ ඔය ගෙවන ඩේලි රූටින් එකෙන් නැත්නම් එදිනෙදා ජීවිතයෙන් මිදිලා මේ යථාර්ථයට මුහුණ දාලා පිටුතර මේ බය කරන්න කියනව නෙමෙයි. ඕගොල්ලෝ මේක අහලා ගිහිල්ලා ආයි ගියේ ජීවිතේ ජීවත් වෙන කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් විපාක විඳින්න වෙනකොට ඔයගොල්ලන්ට තේරෙනවනේ මේ බණ ටික කියන්නේ දෙයක් ගන්න නෙමෙයි. මට මේ අපිට මේ ටීවී වල පේන්නේ ඉන්නේ එහෙම මේ ප්‍රාථමික ආශානේ අර කැමරාවට ඕන නම් කළු රෙද්දක් දාලා වහන්න. මේ උදේ ඉඳන් බණ කියාගෙන කියලා උගුරත් ලේරා වෙලා ඒත් මේ ටික කියන්නේ ඔබ කරේ කරුණාවෙන්. මිසක් මේකෙන් ලැබෙන වෙන බෙනිෆිට් එකක් අපිට නෑ. හරිද? වරදවා හිතන්න එපා. ඔබ කෙරෙහි කරුණාවෙන්මයි බණ කියන්නේ එළියට එන්නේ. ත්‍රිබෝ මේ බය කරලා අපිට ගන්න දෙයක් නැහැ. ඔබට පුළුවන් බුදු කෙනෙක් පහළ වෙච්ච මේ වෙලාවේ මේ යථාර්ථයේ තේරුම් අරගෙන නෝනත් එක්ක මහත්යත් එක්ක අම්මත් එක්ක පුතත් එක්ක කතා කරන්න. අම්මේ අක්කේ අයියේ අපි බලන්න මේ වගේ ජීවිතයක් නම් අපේ කෙලවර තියෙන්නේ. අපි මේ බොරුවට මහන්සි වෙන ජීවිතය අපරාධයි. අපි මේ පුංචි කම්සැපේ මුලා වෙලා පුංචි කාමුක සැපයක් ඔස්සේ ජීවිතේ මුලා කරගන්න එක ලොකු අපරාධයක්. අපි මේ ප්‍රමාද වෙන ජීවිතේ කොච්චර වැලියු එකක් තියෙනවද? අතර මේ වටිනාකම ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නෑ. ගණනය කරන්න පුළුවන් කමක්. ක්වොන්ටිෆයි කරන්න බෑ. එතකොට මේකේ යථාර්ථය තේරුම් ගන්න මිදිලා යනවද? නැත්නම් අනේ හාමුදුරුවෝ කියපු බණ ටික පැත්තකට දාමු. අපි අපේ ජීවිතේ ජීවත් වෙමු කියලා යනවද? එහෙම යනවනම් ඔබට බුදු කෙනෙක් පහළ වුණා කියන එකේ 아무තු අරුමයක් වෙලා නැහැ. යන්තම් පිනක් දහමක් කරගෙන සංසාරයට යම් සෝපත් භාවයක් හොඳ ඉතින් බල්ලෙක් වුණත් බූල් තියෙන ආත්මයක් ලබන්න පුළුවන්. හැබැයි බූල් බල්ලෙක් වෙන්න වගේ පොඩි chance එකක් ලැබෙයි. නමුත් මේ දුකෙන් ගැලවීමක් නැහැ පින්තුනි. ඔබ මම කලින් ගිය බණිත් විකාශය වෙච්ච මේ කතාව කිව්වා. මේ කතාව හොඳට අහගන්න. ඔබ ලොකු සැඩපාරක වැටිලා ප්‍රපාතයකට වැටෙන්න යන්නේ. මේ යන අතරතුර ඔබ බේරෙන්න කියලා හිතාගෙන වටේ පිටේ තියෙන කටුපඳුරු වලට අත තියන්න එපා. හේතුව නොමිලේ මැරෙන්න තියෙන එක. කටුපඳුරුත් අල්ලලා අතොත් හිල් කරගෙන මැරෙන්න යන්න එපා. ඔය කටුපඳුරු ඇල්ලුවා කියලා ලෝකේ ජීවත් වෙච්ච කෙනෙක් නෑ. කවුද අමරණීය වුනේ? සම්මොන්න කටුපඳුරු ගස් පිටින් අල්ලගත්තත් ඒ කටුත් ඇනගෙන මිනිස්සු මැරුණා මිසක්. මිනිස්සු කවදාවත් කටුපඳුරක් නිසා මරණයෙන් බේරුණේ නෑ. ඒ නිසා නෝනා කියන්නේ කටුපඳුරක්. මහත්තයා කියන්නේ කටුපඳුරක්. දරුවා කියන්නේ කටුපඳුරක්. අම්මා කියන්නේ කටුපඳුරක්. ගේ කියන්නේ ඔය ගේ නිසා ඔබට නොමැරී ඉන්න බෑ. නෝනා බැන්ද කියලා නොමැරී ඉන්න බෑ. දරුවා ඉස්කෝලේ යනවා කියලා ඔබට නොමැරී ඉන්න බෑ. ඔබ අපරාධ නොමිලේ මැරෙන්න තියෙන එක දැන් කාලයක් දුක් විඳගෙන මැරෙන්න ඔබට වෙලා තියෙනවා. ඒ නිසා අඩුම දැන් ඉඳන් අලුත් කටු අමුණ ගන්න එපා. තේරෙනවද මම කියන්නේ? ඕගොල්ලන්ට තේරෙන භාෂාවෙන් තේරුම් ගන්න. අඩුම අලුත් කටු අමුණ ගන්න එපා. ආයි දුකක් විඳින්න වෙන්නේ. නොමිලේ මැරෙන්න අපි යන්නේ නොමිලේ මැරෙන්න තියෙන ගමන. ඕගොල්ලෝ එන්නේ මට ඕගලන්ව පේනවා කටු පඳුරු ඉඹගෙන එන ගමන. ඔව් දැන් මම මෙහෙම දැන් ඕගොල්ලෝ මට වඩා වැඩිමල්නේ ටිකක්. ආයෙ මොම් මං හිතන්නේ මට වඩා වැඩිමල් ඇති. හරිද? ඒකෝට මම ඕගලන්ගේ දයා දැන් මෙහෙම බලනවා. ඕගොල්ලෝ දැන් මට වඩා ඉස්සරහා ඉන්නේ. ඒකට කවුද දැන් කලින් ප්‍රපාතයට වැටෙන්නේ? නැචරලි වැටුණොත් කවුද දැන් කලින්ම වැටෙන්නේ හිතන් ඉන්නේ?
මම ඉස්සල් බණටත් කිව්වා මේ කතාව මේක මම මෙතනටත් කියන්නේ මේ දැන් මේ අප්‍රේල් 21 උපන්දිනේනේ ඊළඟ අප්‍රේල් 21ත් බණක් බාර අරගෙන යන්න හැබැයි ওই ටීම් එකම එන්න ඕනේ බණහන් කී දෙනෙක් එන්න බැරි වෙයිද ප්‍රපාතින් කී දෙනෙක් වැටිලා හිඳීද කොවන් වැටෙන්නේ දැන් ඉන්නේ පින්ගතනි සමහරකට අනපේක්ෂිතව අරගොල්ල ප්‍රපාතෙන් වැටෙන්න කලින් අපේ ඔළුවට ගලක් වැටෙන්නත් පුළුවන්. අපිය කිඹුලෙක් ඇදාගෙන මාව ඔයගොල්ලෝ මැරෙන්න කලින් මම මැරෙන්න පුළුවන්. එනිසා ওই නොමිලේ මැරෙන්න තියෙන එක කටුපඳුරු ගාගෙන මැරෙන්න යන්න එපා. ඔයගොල්ලෝ දැනටමත් කටුපඳුරු වෙනගෙන අම්මේ හොඳට බලන්න ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කළා. කොයිතරම් පීඩාවක් ජීවිතේ වින්දාද කියලා කසාද බැඳ දවසේ ඉඳන් ඊට පොඩි කාලේ ඉඳන්මනේ. කසාද බැඳලා දරුවෝ හදලා ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ඒ දරුවව බඩේ තියාගෙන ගත කරපු කාලය ඊළඟට දරුවා ප්‍රසූත කරන්න බලන්නකො ඔයගොල්ලෝ අමතක කරලා දාලා ලස්සන්ට ඉන්න හැටි දරුවා ප්‍රසූත කරන්න ගත්ත වීරිය වේදනාව ඊට දරුවා හම්බුණාට පස්සේ අවුරුදු 2ක් 3ක් 4ක් 5ක් ඒ දරුවගේ අසුචි මල මුත්‍රා එක්ක ඔබට ගෙවන්නුනේ යාචක ජීවිතයක් දැනුත් දරුවෝ ලොකු වෙනකොට ඒ දරුවෝ එක්ක දරුවෝ ඉස්කෝලේ දාන්න දරුවන්ට ඉස්කෝලේ හොයන්න ඒ දරුවන්ට ටියුෂන් ක්ලාස් හොයන්න දරුවව රකින්න දරුවගේ ප්‍රශ්න විසඳන ඕගොල්ලෝ නිකම්ම මැරෙන්න තියෙන එක මේ මහා දුකක් විඳගෙන මැරෙන්නේ ඇයිද කියන එක නම් මට හිතා ගන්නවත් පුළුවන් කමක් නෑ. ජීවිතයට කලකිරිය යුතුයමද නැද්ද? දැන් ඕගොල්ලන්ට මම මේ කිව්වා කියලා ඕගොල්ලෝ කලකිරේද ජීවිතේට? නෑ. ඕගොල්ලෝ එළියට ගිහිල්ලා ආයි කටුපඳුරුම තමයි හොයන්නේ. හේතුව අවිද්‍යාව. සත්‍ය තේරුම් ගන්නේ හරිම අඩුවෙන් පින්වතුනි. ඒකයි පඤ්ඤාවන්තස් අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්. මේක ප්‍රඥාවන්තයන්ට තියෙන දහමක්. ප්‍රඥාවෙන් දැකලා මේක අතහැර ගත්තොත් හරියටම හරි. ප්‍රඥාවෙන් දකින්න නැතුව මේකම මත් යන්න ගියොත් ඔබට සුවපත් වූ සංසාර ගමනක් ලැබේවා කියලා තමයි මට ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. වෙන මොනවා මං කරන්නේ? මං හදන්නේ ඔබ මේ ගොහරතර භයානක සසරින් එතරට ගෙනියන්න. ඒකටයි මේ ජීවිතය ගැන කලකිරවන්න කිව්වේ. ඔබ මේකට කලකිරලා අනේ දෙයියනේ මේ යන සරු මේ නිස්සාර ගමනින් මම ගැලවෙන්න ඕනි ඇත්තටම. නැත්තම් මට පිටක් පිටසරණ කොමේ සංසාරේ මම මේ භයානක සංසාරයකට වැටෙන්නේ නේද ඉන්නේ කියලා. හොඳට කල්පනා කළා. ප්‍රත්‍යවේක්ෂා කළා මේ මනුස්ස ජීවිතේ මේක බුද්ධෝත්පාද කාලයක් මේක අතහැරුණොත් ආයි ඔයගලන්ට කවදාවත් මේ වගේ ඔපචුනිටි එකක් නම් ලැබෙන්නේ නැහැ. ආයි ලැබෙන්නේ නැහැ පින්කුතුනි. මේකෙන් ඈතර වෙන්න අවස්ථාවක් ආයෙ වෙන්නේ සදාකල් වැටි කටුපඳුරු අස්ස ගිහිල්ලා මැරෙන්න වෙනවා මිසක් මේ වෙලාවේ ඔබට පුළුවන් ඔය ප්‍රපාතෙන් වැටෙනකොට ඊළඟ භවයට යන්නේ නැති වෙන්න මගදෙම නැති වෙන්න. එතන ටච් කරගෙන එතනට යනවා මිස දැන් මේ තරුණ දරුවෝ ගැන පැත්තකින් තියන්නකෝ. දැන් අම්මලට පුළුවන් ද කියන්නකෝ දැන් ජීවිතය ඉවරයිනේ ගෙවලා. ඕගොල්ලෝ මේකෙන් ගැලවෙයිද? නෑ. ඕගලන්ටත් හෙට කවුරු හරි කෙනෙක් සීට්ටුවක් දාමුද අක්කි කියලා හොයාගෙන ආවොත් එහෙම දාමු නංගි කියලා ඔයගොල්ලෝ සීට්ටු දානවා. අම්මෝ කට්ටක් එනවා දැන් මුණුබුරා දුවගෙන එනවා. එනකොට ඔයගලන්ට තේරෙන්න ඕනේ කවුරු එනවා වගේද. කටු වෙලක් එනවා කියලා තේරෙනවා. හොව් පොඩ්ඩක් හිටපාන් කියලා නවත ගන්න. කටු අල්ලනවා වගේ පරිස්සම ඉඹින්න චුට්ටක් කමක් නැහැ. කටු පඳුරක් ඉඹිනවා වගේ පරිස්සමින් ඉබලා අතහැරලා දාන්න. ආන්න එහෙම කරගත්තොත් ඔබට ලොකු වැකවරණයක් ජීවිතේ තියෙයි. එහෙම නැත්තම් ඉතින් ඔබට ඇත්තටම භයානක සංසාර ගමනක తాවකාලික සෝපත් වීමක් එක්ක ඒ කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයක් නිසා මේකෙන් ලැබෙන යම් ලාභ නිසා తాවකාලික ආත්ම භාවයක් 2ක් 3ක් 4ක් යම් සෝපත් වීම තියෙයි. නමුත් භයානක සසරෙන් නම් ඔබට කිසිම දාක ආපහු ඉක්මෙන්න වෙන්නේ නැහැ. මේ අවස්ථාව අතහැරගත්තොත් කිසිම දවසක මේ දුක්ඛිත ජීවන රටාවෙන් ඔබට ඈතර වෙන්න වෙන්නේ. කිසිම දවසක වෙන්නේ නැහැ. ඔගොල්ලෝ හැමදාම ගාතාවක් කියනවනේ පූජා කළ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු. සතං නෙමෙයි සතං. සතං කියන්නේ කල්යාණ මිත්‍ර සේවනීය ලැබේවා කියලා. යාව නිබ්බාන පත්‍ය. නිවන් දකින්න ආත්මය දක්වා. ඉතින් මීටත් වඩා මොන කල්යාණ මිත්‍ර සේවනයක්ද? දැන් ඔබට මොනවාද අඩු? නිවනට බණ අඩුයිද? නිවන් දකින්න පාර අඩුයිද? මේ කියන්නේ කොහොමද අඩු කියලා? කිසිම දෙයක් අඩු නැහැ. නිවන් දකින්න අවශ්‍ය කරන දශමයක් ගන්න කියලා තියෙන පාර මේ වෙනකොට. මම අනිත් සායනාසලා පැත්තේ ඉඳන් මම්ම කියලා තියෙනවා. භාවනා ගණනාවක් එක්ක.
එනිසා කල්පනා කරලා ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මේ දේශනාවත් ඔබට ඒකාන්ත උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න මේ වගේ අර්ථවත් ඔබ යම් තරමක හෝ ගිහි ජීවිතේ ඇතුලේ ජීවත් වෙන මිනිසුන් විදිහට මෙතරම් හෝ අප්‍රමාදී වීම ගැන මම ඇත්තටම හරිම සතුටු වෙනවා. විශේෂයෙන් මේ තරුණ දරුවන් බොහෝ අය ප්‍රමාදී වෙන අවස්ථාවන් මේ විවාහ සංවත්සර උපන්දින වගේ තැන්වලදී. හැබැයි ඔබ මම මේ ඔබටම නෙමෙයි කිව්ව. ඔබ ප්‍රමාදීම නැහැ. ඔබ යම් තරමක අප්‍රමාදී භාවයක් ඔබට තිබ්බත් ඔය ඕකම සෑහීමකටපත් වෙන්න එපා. තව හරය තියෙනවා. පොත්තෙන් විතරක් සතුටු වෙන්න එපා.